නැවතත් ඔබ ජයමග උදුවක් පුරපසළොස්වක පොහෝ දින සදහම් විකාශයත් සමගින් බුදුරජාණන් වහන්සේ හට බුද්ධත්වය සඳහා පිටතුන් ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ බෝ අංකුරයක් අශෝක අධිරාජයාගේ තියනිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් අප ලක්දිවට වැටම වූ මේ උතුම් උදුවක් පුරපසළොස්වක පොහෝ දිනේ තවත් හරවත් ධර්මදේශනාවක් ඔබ වෙනුවෙන් සමීප කරන්නටයි අප මේ සූදානම් වන්නේ. ඊට ප්‍රථම මතක් කරන්න සූදානම් මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් පවත්වන්නට සදැහැති කල්යාණ මිත්‍ර විකාශන දායකත්වය දරන පිරිස කවුරුන්ද කියන කාරණාව. කාන්ති විජේසිංහ සහ චරිත් උදිත් යන පුතණුවන් විසින් තමයි මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සමීප කරන්නට කල්යාණ මිත්‍ර දායකත්වය දරන්නේ. එසේනම් සූදානම් අපගේ දේශකයාණන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සමීප කරන්නට. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හට අප සූදානම් ගෞරවපූර්වකව ඇරයුම් කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ජයමග රූපවාහිනිය ඔස්සේ පුරපසළොස්වක පොහෝදා ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ උඳුවප් පුරපසළොස්වක පොහෝදා මේ වෙලාවට નિયમિત ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් පුරපසළොස්වක පොහෝදා ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කාන්ති විජේසිංහ මහත්මිය සහ චරිත් උදිත් යන පුතුන් දෙපළ ඇතුළු පවුලේ ඥාති හිතයිශීන් කලන මිතුරන් කොයි කවුරුත් ඒක රාශී වෙලා. විශේෂයෙන් කාන්ති විජේසිංහ මහත්මියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම පුතුන් දෙදෙනා ඇතුළු කොට ඇති ඥාති හිතයිශීන්ට රටවැසි ලෝවැසි හැමෝටම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටයි
මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට හිතසුව පිණිස පවතින තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. මුළු මහත් ලෝකයටම සැනසෙන්න අවශ්‍ය කරන මග බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව ශ්‍රවණය කරන, මේ දේශනාව හිත තුළ ධාරණය කරගන්න, ඒ ධාරණය කරගත්තු ධර්මයට අනුගතව හැසිරෙන පුද්ගලයාට මේ උතුම් දහමේ ප්‍රතිඵල භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයෙහි හැසිරෙන, ධර්මයට අනුගතව ජීවිත ගමන ගෙන යන උදවියට ධර්මයේ රැකවරණය නිරතුරුවම ලැබෙනවා. ඒ කෙනා සුවසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්ම මාර්ගය තුල හැසිරෙන පුද්ගලයා ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ ආනිසංස හැටියට න දුග්ගතින් ගච්ඡති, දුගතියට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයට යොමු වෙන්න උනන්දු වෙන්න ඕනේ. අන්නේ ධර්මයට අනුගත වෙන තරමට තමයි බෞද්ධකම ශක්තිමත් වෙන්නේ. අපේ සමාජයේ ජීවත් වන බොහෝ පිරිසක් මේ බෞද්ධ වීම පිළිබඳව සලකන ක්‍රමය පිළිබඳවත් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් බොහෝ පිරිසක් කියන දෙයක් තමයි අපි උපතින්ම බෞද්ධ, අපේ පරම්පරාව බෞද්ධ. හැබැයි හොඳට මතක තබා ගත යුතු කාරණාවක් තමයි උපතින්ම Tamanට ආගමක් ලැබෙනවා නම් ඒ ආගම ලැබිලා තියෙන්නේ අවබෝධයකින් නෙවෙයි, නොදැනුවත්කමකින්. දැන් බලන්න, Tamanට උපතින් ආගමක් ලැබිලා තියෙන්නේ කුමන හේතුවක් නිසාද? දෙමව්පියන්ගේ ආගම තමයි Tamanගේ ආගම බවට පත් වෙන්නේ. බෞද්ධ දෙමව්පියන්ට උපදින දරුවෝ බෞද්ධ, කතෝලික දෙමව්පියන්ට උපදින දරුවෝ කතෝලික, මුස්ලිම් දෙමව්පියන්ට උපදින දරුවෝ මුස්ලිම්, හින්දු දෙමව්පියන්ට උපදින දරුවෝ හින්දු. එතකොට මේ උපතින්ම ලැබෙන ආගම Tamanට ඉබේම ලැබුණු ආගමක්. ඒ ආගම පිළිබඳව අවබෝධයක් උපතින් අපට උරුම නැහැ. ඒ නිසා තමයි මේ බෞද්ධකම පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හිතන්න ඕන කාරණා තිබෙනවා. ඉපදෙනකොටම ලැබුණු බෞද්ධකම සැබෑ බෞද්ධකමක් නොවේයි, ඒක ඉබේම ලැබුණු බෞද්ධකමක්. බුද්ධ දේශනාවට අනුව බෞද්ධයෙක් වීමේ පළමු පියවර, පුංචි කාලේ ඉඳලා දහම් අධ්‍යාපනය ලබනකොටත් ඔය ඇත්ත හොඳට අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. බෞද්ධයෙක් වීමේ පළමු පියවර තමයි බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන සරණ යෑම. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယම්පි තතියම්පි යනාදී වශයෙන් ප්‍රකාශ කළ පළියටම බෞද්ධ වන්නේ නැහැ.
බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා අදිෂ්ඨාන කරනකොට කුමන ගුණයන්ගෙන් යුක්ත බුදු කෙනෙක්ද මම මේ සරණ යන්නේ කියන එක දැනගන්න ඕන. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනකොට කුමන ධර්මයක්ද මම සරණ යන්නේ කියන එක අවබෝධයක් තියෙන්න ඕන. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට කවර සමූහයක් පිරිසක්ද මම මේ සරණ යන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන සිදු කරන සරණ යාම තමයි සැබෑ බෞද්ධයෙක් බවට පරිවර්තනය වීමේ ක්‍රමය. අපේ සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් උපතින් උරුම වෙච්ච බෞද්ධකම තුල එලෙසින්ම මරණය සිදු වෙන මොහොත දක්වාම වාසය කරලා සැබෑ බෞද්ධයෙක් බවට පරිවර්තනය නොවි ඒ උපතින් ලැබුණු බෞද්ධකම ආභරණයක් කරගෙන වාසය කරන බවක් පේනවා. ඉපදෙනකොට බුදුහාමුදුරුව පිළිබඳව ධර්මය පිළිබඳව සංගරුවන පිළිබඳව ඊතරම් හැඟීමක් නැහැ. සමහර බෞද්ධයෝ ඉන්නවා, නාමික බෞද්ධයෝ ඉන්නවා, නමට පමණක් බෞද්ධ වෙච්ච අය ඉන්නවා, මරණයටපත් වෙනකොටත් බුදුහාමුදුරුව හඳුනගෙන නැහැ. ධර්මය හඳුනගෙන නැහැ. සංගරුවන හඳුනගෙන නැහැ. ඉපදෙනකොටත් එහෙමයි, මේ භවයේ ජීවත් වෙලා මැරෙනකොටත් එහෙමමයි. ඒ නිසා මේ ඉපදෙනකොට අපට නාමික බෞද්ධකමක් ලැබුණා කියන එකත් පෙරපින නිසාම අත්පත් වෙච්ච තත්වයක් තමයි. එනමුත් ඒ නාමික බෞද්ධකම සැබෑ බෞද්ධකමක් බවට පරිවර්තනය කරගන්න මේ ජීවිත ගමනේදී අපි උනන්දු වෙන්න ඕන. යම්කිසි කාල සීමාවක බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව පරිශීලනය කරන්න, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව හඳුනගන්න කාලය වෙන් කරන්න ඕන. එහෙම කාලය වෙන් කරලා නාමිකව තිබුණු බෞද්ධකමට අර්ථයක් එකතු කරලා සැබෑ බෞද්ධයෙක් බවට පරිවර්තනය වෙන්න මහන්සි ගන්න ඕන. අන්නේ සැබෑ බෞද්ධයා තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ. අපේ සමාජයට සැබෑ බෞද්ධය අත්‍යවශ්‍යයි. මේ රට බෞද්ධ රටක් වුණාට බෞද්ධ සමාජයේ පිළිබඳව කොච්චර ජනසංඛ්‍යාවක් ඉන්නවාද කියලා කතා කරනකොට මහජාතිය හැටියට සිංහල බෞද්ධයෝ හැඳින්වුවාට සැබෑ බෞද්ධයෝ ප්‍රමාණය ගැන කල්පනා කළොත් බොහොම අඩුයි. ඒ නිසාම තමයි ලාංකේය සම්බුද්ධ ශාසනයට යම් යම් හානිදායක තත්ත්වයන් ඇති වෙන්නේ. මේ රටේ බහුතරයක් සැබෑ බෞද්ධයෝ නම් මේ රටේ වැඩිපුරම ක්‍රියාත්මක විය යුත්තේ අධර්මයට බර කටයුතු නෙවෙයි, ධර්මයට බර කටයුතු. ඒ නිසා අපි හැම කෙනෙක්ම සැබෑ බෞද්ධයෝ බවට පරිවර්තනය වෙන්න උනන්දු වෙන්න ඕන. එක පැත්තකින් 2021 වසරේ අවසාන පොහොය දින 2022 වසරට අපි පාතබන්නට ටිකෙන් ටික සූදානම් වෙනවා. මෙතෙන් පටන් එළඹෙන නව වසර අපි හැම කෙනෙක්ම ප්‍රතිපත්ති ගරුකව වෙනස් වෙන්න මේ පුරපසළොස්වක පොහොය දවසේ මේ ධර්ම දේශනාව හේතුවක් බවට පත්වෙන්න ඕන කියලා මම
ප්‍රාර්ථනා කරනවා. එක පැත්තකින් දෙසැම්බර් මාසය තුළ අප සිදු කරන මේ ධර්ම දේශනා මීට වසර 18කට පමණ පෙර මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ වැඩ වාසය කරමින් රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පුංචි දරුවන්ට තරුණ තරුණියන්ට වැඩිහිටියන්ට තම තමන්ගේ ජීවිත ගමන කොයි විදියටද ගෙන යන්න ඕන කියලා හදවතට දැනෙන විදියට ආමන්ත්‍රණය කරලා අපි හැම කෙනෙකුගේම හදවත් කම්පා කරලා නෙතට කඳුළු එක් කරලා නොසිතූ නොපැතූ මොහොතක අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වෙනුවෙනුයි අපි මේ ධර්ම දේශනා පවත්වන්නේ. ඒ නිසා අපේ ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ප්‍රාර්ථනා කරපු සමාජ පරිසරය ගොඩනගන්නට වෑයම් කරන උනන්දු වන ජන සමාජය බිහි කිරීම පිණිස මේ ධර්ම දේශනාව යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. රට පිළිබඳව ලෝකයේ පිළිබඳව දකිනකොට කල්පනා කරනකොට පින්වතුනි අපට පෙනෙන දෙයක් තමයි මේ ලෝකය විවිධ අංශවලින් දියුණුවකට පත්වෙන බව. ඒ පිළිබඳව විවාදයක් නැහැ. අවිවාදයකින් හැමෝම කියාවි ඔව් තාක්ෂණය ටිකෙන් ටික දියුණු වෙනවා. විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව ඇති වෙනවා. මේ දියුණුව පිටුපස රැඳිලා තිබෙන සැබෑ ස්වභාවය තමයි පිරිහීම. සැබවින්ම මේ ලෝකය ගමන් කරන්නේ දියුණුවකට නෙවෙයි පිරිහීමකටයි කියන එක අපි තේරුම් ගන්නට වෙනවා. සමාජ පරිසරයක් දියුණු වෙනවා නම් පින්වතුනි ඒ දියුණු ජන සමාජයේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩෙන්න ඕන. ලෙඩ අඩු වෙන්න ඕන. ගැටලු ප්‍රශ්න අර්බුද අඩු වෙන්න ඕන. එන්න මේ දියුණුයි කියන සමාජ පරිසරය මේ ලෝකය දියුණුයි කියලා ප්‍රකාශ කරන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න එන්න මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අඩු වෙන්නේ නැද්ද? එන්න මිනිස්සු රෝගී වන තත්ත්වය වැඩි වෙන්නේ නැද්ද? එන්න ගෙවල් දොරවල් වල විවිධ තැන්වල අර්බුද ප්‍රශ්න ගැටලු වැඩි වෙන්නේ නැද්ද? එහෙම වැඩි වෙනවා නම් කුමන දියුණුවක්ද? මේ කල්පය ආරම්භ කරනකොට අසංකේයයක් අවුරුදු ආයුෂ තිබුණ මිනිස්සුන්ට මේ ආයුෂ ප්‍රමාණය පිරිහිලා යන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුරාචාරයට බර වෙන තරමට, කෙලෙස් වලට වැඩිපුර යොමු වන තරමට, කෙලෙස් පිටුපස හඹා යන තරමට ඒ සමාජය පිරිහෙන බවයි අපිට පැහැදිලිව දකින්න හම්බෙන්නේ. දැන් කෙලෙස් පෝෂණය කර ගනිමින් ක්ලේශයන් පෝෂණය කරමින් දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් අනුගමනය කරමින් ලෝකයා ඒ දෙසට ගමන් කරන නිසාවෙන් එන්න මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය අඩු වේගෙන යනවා. විවිධ රෝග මතුවෙන්න ඉඩකඩ ලැබිලා තියෙනවා. වැඩි ඕන නැහැ මීට අවුරුදු 20කට 30කට ඉස්සල්ලා සමාජය සහ අද සමාජය පිළිබඳව කල්පනා කරනකොට අපට හොඳටම පැහැදිලි මිනිස්සු කොච්චර ලෙඩ්ඩු වෙලාද කියලා. මහරගම ධර්මායතනයේ අල්ලපු වැටේ තමයි අපේක්ෂා රෝහල තියෙන්නේ. දැන් අපේක්ෂා රෝහල ඉදිරිපිට ඩිපෝවක් වගේ. රටේ හැම ප්‍රදේශයකම ඉඳලා බස් රථ සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි
පෙනෙන කාරණය තමයි හැම ප්‍රදේශයකම වගේ මේ දරුණු රෝගීන් බිහිවීමේ අවධානම ඇති වෙලා තියෙනවා. එතකොට ලෙඩ්ඩුන්ගේ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. අර්බුද ප්‍රශ්න ගැටලු මතුවෙනවා. එහෙම වෙනකොට කාටද කියන්න පුළුවන් මේ සිදුවෙන්නේ දියුණුවක් කියලා. මේ දියුණුවක් වගේ පෙනුනට මේ සිදුවෙන්නේ පිරිහීමයි. ඒ නිසා පිරිහෙන ජන සමාජයක් සැබවින්ම දියුණු සමාජයක් බවට පත් කරන්න නම් අධර්මය පරාජයට පත් කරලා ධර්මය ඉස්මතු කිරීමේ සටනෙහි කවුරුත් නියැලෙන්ඩ අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. අපි හැමෝම කල්පනා කළ යුතු වටිනා කාරණාවක් තිබෙනවා. අපේ සෝමහාමුදුරුවෝ මතක් කළා පන්සිල් සුරකින සමාජයක් ගොඩනගන්නට ඕන. මොකද පන්සිල් සුරකින සදාචාර සම්පන්න ජන සමාජයක් බිහිවෙන තරමට තමයි ඒ ජාතිය සෞභාග්‍යමත් ජාතියක් වෙන්නේ. සදාචාරය ජාතියක සෞභාග්‍ය උදා කරයි. එතකොට සදාචාරය පදනම් කරගත්ත ගමනක යෙදෙන්න උනන්දු වන ජන සමාජයක් පිරිහෙන්නේ. දුරාචාරය පදනම් කරගත්ත ගමනක යෙදෙන සමාජය පිරිහිලා යනවා. දැන් අද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක්. ඒ නිසා තමයි මේ භයානක තත්වයට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වෙනවා දුබ්බන්නිය කියලා සූත්‍රයක්. සක්‍ර දේවේන්ද්‍රයා හා සම්බන්ධ කරුණුකාරණා අඩංගු කොටස තමයි සක්ක සංයුත්තය කියලා කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා පාණ්ඩුකම්බල ශෛලාසනේ නැතිවෙච්ච වෙලාවක මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනේ ඇවිල්ලා වාඩි වුණා යක්ෂයෙක් දවසක්. සක්‍ර දේවේන්ද්‍රයා ආසනයෙන් බැහැරට ගියපු වෙලාවේ ආසනේ නොසිටි මොහොතක දුර්වර්ණ පෙනුම තියෙන අටුවාවේ සඳහන් වෙනවා කොච්චර දුර්වර්ණද කියලා පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි සිරුරක් තියෙන මහා උදරයක් තියෙන යක්ෂයෙක්. මෙන්න මෙබඳු දුර්වර්ණ පිළිකුල් සහගත රූපයක් තියෙන යක්ෂයෙක් ඇවිල්ලා පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණා. තව්තිසාවැසි දෙවියෝ පාණ්ඩුකම්බල ශෛලාසනේ සක්‍ර දේවේන්ද්‍රයා වෙනුවට වාඩි වෙලා ඉන්න දුර්වර්ණ පෙනුම තියෙන පිච්චිච්ච ලී කොටයක පාට තියෙන මිටි මහ උදරයක් තියෙන මේ යක්ෂයා දැකලා තරහ ඇති කරගෙන ද්වේෂය ඇති කරගෙන දෙවිවරුන්ටත් කේන්ති යනවා. සියලු කෙලෙස් ප්‍රහීන කරලා නැහනේ. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයා අසුන් ගන්න පාණ්ඩුකම්බල ශෛලාසනේ යක්ෂයා ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකොට මේ තව්තිසාවැසි දෙවියන්ට කේන්ති ඇති වුණා. කේන්තිය ඇති වෙලා තරහව ඇති වෙලා මේ තව්තිසාවැසි දෙවියෝ මොකද කළේ මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාට බනින්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා. මේ යක්ෂයාව පිළිකුල් කරන්න පටන් ගත්තා. විවිධ වචන කියමින් දොස් කියන්න ඇති පිළිකුල් කරන්න ඇති. දැන් තව්තිසාවැසි දෙවියෝ මේ යක්ෂයාට බනිනකොට අවමන් කරනකොට පිළිකුල් කරනකොට ඒ බැනුම් අහන ඒ අවමන් අහන ඒ පිළිකුල් කරන වචන අහන මේ යක්ෂයා පිංගතුනි දුර්වර්ණ ගතිය නැති වෙලා එන්න ප්‍රභාස්වර වෙන්න පටන් ගත්තා. දැන් තව්තිසාවැසි දෙවියෝ බනිනවා බනින තරමට යක්ෂයාගේ දුර්වර්ණ ගතිය මැකිලා ගිහිල්ලා
වර්ණවත් වෙනවා. තව්තිසාවැසි දෙවියෝ මේ යක්ෂයාට බනින තරමට දුර්වල යක්ෂයා එන්න බල සම්පන්න වෙනවා. මේක දැක්කා තවත් දෙවිවරු පිරිසක්. මේ දෙවිවරු පිරිස කල්පනා කළා වහාම ගිහිල්ලා සක්‍රදේවේන්ද්‍රයා දැනුවත් කළ යුතුයි මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරන්නට ඕන කියලා. මොකද කළේ? සක්‍රදේවේන්ද්‍රයා ඉන්න තැන හොයාගෙන ගියා. ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා සක්‍රදේවේන්ද්‍රයාට ප්‍රකාශ කළා, සක්දෙවිඳුනි, ඔබතුමා ආසනේ නොමැති මේ වෙලාවේ ඒ ආසනේ අසුන්ගෙන තියෙනවා යක්ෂයෙක්. සක්දෙවිඳුනි, පිච්චිච්ච ලී කොටයක පාට තියෙන, මිටි සිරුරක් තියෙන, මහ උදරයක් තියෙන, දකින්නත් අප්‍රසන්න දුර්වර්ණ යක්ෂයෙක් ඇවිල්ලා ඔබතුමාගේ ආසනේ වාඩි වෙලා ඉන්නවා. තව්තිසා වැසි දෙවියෝ සක්‍රදේවේන්ද්‍ර ආසනේ වාඩි වෙලා ඉන්න මේ යක්ෂයාව දැකලා කේන්ති ඇති කරගෙන සක්දෙවිඳුනි මේ යක්ෂයාට බනින්න පටන් ගත්තා. දොස් කියන්න පටන් ගත්තා, අවමන් කරන්න පටන් ගත්තා. පුදුම එක මහත, මේ තව්තිසාවැසි දෙවියෝ යක්ෂයාට බනින තරමට, දොස් නගන තරමට, අවමන් කරන තරමට, පිළිකුල් කරන තරමට සක්දෙවිඳුනි මේ යක්ෂයාගේ දුර්වර්ණ ගතිය මැකිලා ගිහිල්ලා වර්ණවත් බව මතු වුණා. දුර්වල ගතිය මැකිලා ගිහිල්ලා බල සම්පන්න තත්වයට පත් වුණා. දුර්වර්ණ යක්ෂයෙක් වර්ණවත් වෙච්ච, දුර්වල යක්ෂයේ බල සම්පන්න වෙච්ච ස්වභාවයක් පෙන්눔 කරනවා කුමක් හෝ කරන්න. සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා, එකත් එකටම මේ මම ආසනේ නොමැති වෙලාවේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා ඉන්නේ නිකන් යකෙක් නෙවෙයි. මේ යකාව සක්‍රදේවේන්ද්‍රයා හැඳින්නුවා කෝධ භක්ඛෝ යක්ඛෝ කියලා. මේ යක්ෂයා මොන යක්ෂයෙක්ද? කෝධ භක්ඛෝ යක්ඛෝ. කෝධ භක්ඛෝ කියලා කියන්නේ ක්‍රෝධය බුදින, ක්‍රෝධය අනුභව කරන. යක්ඛෝ කියලා කියන්නේ යකෙක්. එතකොට මේ යකා මොන යකෙක්ද? ක්‍රෝධය කාලා, ක්‍රෝධය අනුභව කරලා යැපෙන, ජීවත්වන, පෝෂණය වන යකෙක්. සාමාන්‍යයෙන් අපි මාංශ භක්ෂක කියලා කියන්නේ මස් කාලා හැදෙන සත්තුන්ටනේ. ඒ වගේ කෝධ භක්ඛෝ යක්ඛෝ, ක්‍රෝධය බුදින යකෙක්. එතකොට දැන් මේ යක්ෂයා පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා වාඩි වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි, කෑම හොයාගෙනයි ඇවිල්ලා තියෙන්නේ. මේ යක්ෂයාගේ කෑම මොනවද? ක්‍රෝධය. අනිත් මිනිස්සුන්ව අවුස්සලා, කේන්ති ගස්සලා, ඒ කේන්ති ගන්න ඇවිස්සෙන මිනිස්සු හිත අපිරිසිදු කරගෙන, කේන්ති ඇති කරගෙන බනින බැනුම් අහගෙන ඉඳලා ඒ බැනුම කාලා තමයි යැපෙන්නේ, ජීවත් වෙන්නේ, සුවපත් වෙන්නේ. ඒක තමයි මේ යක්ෂයාගේ සතුට. කේන්තිය කාලා යැපෙන යක්කු. ඉතින් සක්‍රදේවේන්ද්‍රයා කල්පනා කළා දැන් මේ ක්‍රෝධය අනුභව කොට යැපෙන යක්ෂයා පාණ්ඩුකම්බල ශෛලාසනේ ඇවිල්ලා වාඩි උනේ ක්‍රෝධය නැමැති ආහාරය සොයාගෙන. යක්ෂයා පාණ්ඩුකම්බල ශෛලාසනයේ ක්‍රෝධය නැමැති ආහාරය හොයාගෙන ඇවිල්ලා වාඩි වෙනකොට මේ යක්ෂයාව දැකපු තව්තිසාවැසි දෙවියෝ ක්‍රෝධය, තරහව ඇති කරගෙන බනලා, දොස් කියලා, අවමන් කරලා, පිළිකුල් කරලා තියෙන්නේ
මේ ක්‍රෝධය බුදින යකාට ක්‍රෝධය නැමැති ආහාරය දීපු එකයි. තව්තිසා වෙසි දෙවියෝ කල්පනා නොකොට ප්‍රඥාව ඉස්මතු කරගන්නේ නැතුව මේ යකාට ඕන කෑම ටික බෙදලා තියෙනවා. අන්න ඒ ක්‍රෝධය නැමැති කෑම කාපු යකා බලසම්පන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ යක්ෂයා දුර්වල කරන්න නම් මා යා යුතුයි කියලා සක්‍රදේවේන්ද්‍රයා තමන්ගේ ආසනයේ ළඟට ගියා. ආසනයේ ළඟට ගිහිල්ලා බලනකොට දැක්කා වර්ණවත් යක්ෂයෙක්, බලසම්පන්න යක්ෂයෙක්. තව්තිසා වැසි දෙවියෝ හොඳට කණ්ඩ දීලා හදලා. හිතන් නැතුව බැනලා බනින තරමට ලස්සන වෙලා. සක්‍රදේවේන්ද්‍රයා මොකද කළේ? සක්‍රදේවේන්ද්‍රයා මේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙලා හිටපු යක්ෂයා ළඟට ගිහිල්ලා දකුණු දන පොළවේ ගහලා වැඳගත්තා. කරුණාව මෛත්‍රිය ඇති කරගෙන සක්‍රදේවේන්ද්‍රයා මේ යක්ෂයාට වැඳගෙන ස්වාමීනී කියලා ආමන්ත්‍රණය කළා. වැඳගෙන දන ගහලා ස්වාමීනී කියලා ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා තමන්ව කරුණාවෙන් හඳුන්වලා දුන්නා. ස්වාමීනී, මම සක්දෙව් රජු. ස්වාමීනී, මම සක්දෙව් රජු වෙමි. ස්වාමීනී, මම සක්දෙව් රජු වෙමි. 3 වතාවක් තමන්ව කරුණාවෙන් වැඳගෙන හඳුන්වලා දුන්නා. කේන්ති ගත්තේ නැහැ, ද්වේෂ සාගත වචන පිට කළේ නැහැ, තද වචන පිට කරන්න ගියේ නැහැ, කටුහෝර වචන පිට කරන්න ගියේ නැහැ. මොකද කළේ? ස්වාමීනී කියලා වැඳගෙන ආමන්ත්‍රණය කළා, දන ගහගෙන තමන්ව කරුණාවෙන් හඳුන්වලා දුන්නා. කරුණාවෙන් මෛත්‍රියෙන් සක්‍රදේවේන්ද්‍රයා මේ යක්ෂයාට ආමන්ත්‍රණය කරන තරමට මොකද වුනේ? යක්ෂයාගේ වර්ණවත් ගතිය මැකිලා ගිහිල්ලා නැවත දුර්වර්ණ ගතිය ඇති වෙන්න පටන් ගත්තා. යක්ෂයාගේ බලසම්පන්න ගතිය මැකිලා ගිහිල්ලා දුර්වල ගතිය මතුවෙන්න පටන් ගත්තා. මොකද හේතුව? යක්ෂයා බලසම්පන්න වීම පිණිස හේතු වන ක්‍රෝධය නැමැති ආහාරය සක්‍රදේවේන්ද්‍රයාගෙන් ලැබුණේ නැහැ. නොලැබුණු තැන දුර්වල වුණා. කොච්චර දුරට දුර්වල වුණාද කියනවා නම් මේ දුර්වර්ණ වෙලා දුර්වල වෙලා පාණ්ඩුකම්බල ශෛලාසනෙන් අතුරුදහන් වෙලාම ගියා. මම මේ කතාව කිව්වේ නිකන් නෙවෙයි. මේ කතා ප්‍රවෘත්තියෙන් ගන්න තියෙන ආදර්ශය අද අපේ සමාජයට අතිශයින් වැදගත් වෙන නිසා. මේ කතාව අහලා කතාවේ නොගැටිය යුතු තැන්වල ගැටි ඉන්න කාලය වෙන් කරන්න එපා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු කරන ලොකුම වරදක් තමයි උපමා භාවිතා කරමින් යමක් පැහැදිලි කරනකොට, කතාවක් ඇසුරු කරගෙන යමක් පැහැදිලි කරනකොට ඒ කතාවේ නැත්නම් උපමාවේ යම් තැන් අල්ලගෙන ඒවා තුල ගැටි කාලය ගත කරනවා. ඒක අපිට හරියට දකින්න ලැබෙන අපේ මිනිස්සුන්ගේ. ඒක නොකළ යුතු දෙයක්. දැන් සමහරු මේ කතාව කියනකොට තාමත් කල්පනා කරනවා ඇති පාණ්ඩුකම්බල ශෛලාසනේ කොහොමද ඔය යක්ෂය ඇවිල්ලා වාඩි වුනේ? පාණ්ඩුකම්බල ශෛලාසනය වගේ එකක් අහසේ තියෙන්න පුළුවන්ද? ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා මේ යක්ෂයා ඉදිරියේ ගිහිල්ලා දන ගැහුවා නම් දන ගහන්න පොලවක් තියෙන්න එපැයි. අහසේ මොන දනද? සක්‍රදේවේන්ද්‍රයා ওই විදියට යකෙකුට වඳීද? මෙන්න මේ වගේ තැන්වල දැන් ගැටෙනවා ඇති සමහරු.
අපේ මිනිසුන්ගේ හැටි එහෙමයි. මම මතක් කරන්නේ මේ නොගැටිය යුතු තැන්වල ගැටි ගැටි ඉන්න කාලය වෙන් කරන්න එපා. තේරුමන්නේ. ඒ කතාවෙන් ඒ උපමාවෙන් අපට දෙන පණිවිඩය ගත යුතුයි. ඒකයි විය යුතු දේ. කවුරු හරි ඇඟිල්ල දික් කරලා ඈත තියෙන දෙයක් පෙන්නනකොට අපි හිතමු ඈත තියෙන ගහක් පෙන්නනවා කියලා. ඈත තියෙන ගහක් ඇඟිල්ල දික් කරලා පෙන්නනකොට කවුරු හරි ඇඟිල්ල කෙලවර බලාගෙන ගහ හෙව්වොත් ඇඟිල්ල කෙලවරේ ඒ මනුස්සයට කවදාකවත් ඇඟිල්ල කෙලවරෙන් ගහ බලන්න හම්බෙන්නේ නැහනේ. ඒ වගේ තමයි අද අපේ සමාජයේ සමහරු ඇඟිල්ල දික් කරලා දෙයක් පෙන්නනකොට ඇඟිල්ල කෙලවර බලාගෙන ගැටෙනවා. ඇඟිල්ල කෙලවර බලාගෙන කෝකෝ කියලා අහනකොට මෙහෙම පේන්න පුළුවන්ද ඇඟිල්ල කෙලවරේ කොහෙද ඔහොම ගහක් කියලා ගැටෙන්න ගියොත් පෙන්නන දේ බලන්න මේ මනුස්සයට කවදාකවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකේ වැදගත් වෙන්නේ මේ කතා ප්‍රවෘත්තිය තුල අන්තර්ගත අදහස. මේ සඳහන් කරපු කතාවේ එලියට මතු කරලා දැක්විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාගේ ස්වරූපය. මේ යක්ෂයාගේ ස්වරූපය කොයි වගේ යකෙක්ද කියන එක. ඊළඟට තව්තිසාවැසි දෙවියෝ මේ යක්ෂයා දැකලා කරපු කටයුත්ත. තව්තිසාවැසි දෙවියෝ කරපු දේ නිසා යක්ෂයාට සිදුවෙච්ච දේ. සහ එබඳු යක්ෂයෙක් අතුරුදහන් කරන්න තරම් ප්‍රඥාවන්ත සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගය. මෙන්න මේව ඉස්මතු කරන්න ඕන. දැන් මේ යක්ෂයාගේ ස්වරූපය කොයි වගේද? ක්‍රෝධය අනුභව කරලා බල සම්පන්න වෙන යකෙක්. ක්‍රෝධය කන යකෙක්. තව්තිසාවැසි දෙවියෝ ගැන මොකක්ද ඇතිවෙන අදහස? ඒ පිළිබඳව අවධානයක් නැතුව කේන්ති අරගෙන බැනවැදුනා. තව්තිසාවැසි දෙවියෝ කරලා තියෙන්නේ මේ යක්ෂයා බල සම්පන්න කරන්න ආහාර දුන්නු එක. සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? මේ යක්ෂයා පෝෂණය වෙන්න දියුණු වෙන්න හේතු වන ආහාරය නොදී සිටීම කළා. අපේ සමාජයටත් මේ කතාව අතිශයින් වැදගත්. අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම අද මුළු ලෝකයේම ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක්. මේ දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රය ලෝකේ ක්‍රියාත්මක වෙනකන් සැබෑ දියුණුවක් ලෝකේ දකින්නට හම්බෙන්නේ නැහැ. දියුණුව යනු පරිහානියමයි. මේ ලෝකේ වෙලා තියෙන එකයි. අධර්මය ශක්තිමත් වෙනවා, ධර්මය යටපත් වෙනවා. ඒක කළේ කවුද? ඒක කළේ රටවැසියා, ලෝවැසියා. හරියට අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වෙච්ච යක්ෂයාව ශක්තිමත් කළේ කවුද? ඒ යක්ෂයාත් නෙවෙයි ශක්තිමත් උනේ. මේ යක්ෂයාව ශක්තිමත් කළේ තව්තිසාවැසි දෙවියෝ. එතකොට අධර්මය බලසම්පන්න කිරීමේ කටයුත්තේදී රටවැසි ලෝවැසි කාටත් චෝදනාව භුක්ති විඳින්නට වෙනවා. අපිම තමයි අධර්මය ශක්තිමත් කරලා තියෙන්නේ. එහෙනම් අපිටම තමයි පුළුවන්කම තියෙන්නේ අධර්මය දුර්වල කරලා ධර්මය ඉස්මතු කරන්න. ඒ සඳහා අපි හැම කෙනෙක්ම සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගයේ ගැනීමට උනන්දු විය යුතුයි. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ ජීවත් වන සමාජයේ, අපි ජීවත් වෙන සමාජයේ ලෝකේ කොයි රටක හිටියත් ඔබේ වටේ
ඉන්න අය ගැන පොඩ්ඩක් කල්පනා කළොත් මතක තියාගන්න මේ සමාජ පරිසරය තුළ ජීවත් වෙනවා රාගය අනුභව කොට බලසම්පන්න වෙන යැපෙන ජීවත් වෙන යක්කු වගේ මිනිස්සු. මේක හොඳට මතක තියාගන්න. සෝමහාමුදුරු ප්‍රාර්ථනා කළ සමාජය ගොඩනගන්ට එවගේම පින්වන්ත ගුණවන්ත ධර්මයට බර සාර්ථක දියුණුවක් කරා ගෙන යන සමාජයක් ගොඩනගන්ට මේ පැහැදිලි කරන කාරණාව අතිශයින් වැදගත්. මේ මාසයේ පුරාම විශේෂයෙන් මේ කාරණාවට අපි දෙසවන් යොමු කළ යුතුයි, තේරුම් ගත යුතුයි. ඒ ඔස්සේ ඊළඟ වසර අපි අධර්මය දුර්වල කිරීමේ, ධර්මය ශක්තිමත් කිරීමේ සටන ආරම්භන්නට අවශ්‍යයි. ඒ සටනට පණ දෙන්න පුංචි දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට කාටත් අපි ආරාධනා කරන්නේ ඒකයි. මේ සමාජයේ ජීවත් වෙනවා රාගය අනුභව කොට යැපෙන බලසම්පන්න වන යක්කුවාගේ මිනිස්සු. පොඩ්ඩක් හිතලා බලන්න රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ ගැන. රාත්‍රී සමාජ ශාලාවල අයිතිකාරයෝ හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු කියන එකයි. මේ සමාජයේ ජීවත් වන තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට රාත්‍රී කාලේ එන්න අපේ තැනට කියලා ඒ තැන සූදානම් කරලා හිතේ තියෙන රාගයට තැන දීලා හිතේ තියෙන ආසාවල් වලට අනුව හැසිරෙන්න ඉඩකඩ සලස්වලා දීලා ඒ තැන් ඒ දේවල් වලට සුදුසු පරිසරයක් බවට පරිවර්තනය කරලා ඒ රාගය පෝෂණය කරන්න ආරක්ෂාව සලස්වලා දීලා බලන්න පිංගුතුනි රාත්‍රී සමාජ ශාලා ක්‍රියාත්මක කරන මිනිස්සු මොකක්ද ඒ කරලා තියෙන්නේ? සමාජයේ මිනිසුන්ගේ රාගය අවුස්සන්න ඉඩ දීලා තියෙනවා. ඇයි? බඩගින්නේ ඉන්නේ. සමාජයේ මිනිසුන්ගේ රාගය කණ්ඩෝණයට. ඒක කෑවොත් තමයි බල සම්පන්න වෙන්නේ. ඉතින් ඒ සමාජයේ මිනිස්සු රැට දුවනවා. ලක්ෂ ගණන් බැංකු වලින් අරගෙන තියෙන සමහරක් විට රත්තරන් බඩු ටික උගස් කර කර සල්ලි උස්සන් දුවනවා. රාගයෙන් මත් වෙලා සමහරු එක රැයට ලක්ෂ 30 40 අපට වඩා ඔබ දන්නවා සමාජයේ හැටි. පිරිස එකට එකතු වෙලා රාගයෙන් මත් වෙලා ලක්ෂ ගණන් වියදම් කර කර සතුටු වෙනවා. රාගය පෝෂණය කරනවා. පිරිසක් එකට එකතු වෙලා රාගය පෝෂණය කරනකොට රාගයේ මත් වෙලා ක්‍රියා කරනකොට ආන් අර රාගය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු ටික ඒ රාගය කනවා. හරියට අර කේන්තිය කාලා යැපුණු යකා වගේ රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු ඒ රාගය කනවා. සමාජයේ මිනිස්සු ඒ රාගය නැමැති ආහාරය ඔවුන්ට කණ්ඩ දෙනවා. ඒ රාගය නැමැති ආහාරය කණ්ඩ දෙනකොට ඒ රාගය නැමැති ආහාරය කනතරමට ඒ යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න වෙනවා. ඒ අය ගමන් බිමන් යන වාහන පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඒ අයට අයිති ඉඩම් වල ප්‍රමාණය පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඒ අයට තියෙන ගෙවල් වල ස්වරූපය පොඩ්ඩක් හොයලා බලන්නකෝ. පුදුම බල සම්පන්නකම. පුදුම වර්ණවත් බවක්. පුදුම තේජාන්විත බවක්. මහා ලොකු වාහනවල ගිහිල්ලා බහිනකොට පුදුම තේජසක්. පුදුම බලයක්. පුදුම වර්ණවත් බවක්. මොනවා කාලද? රටේ මිනිසුන්ගේ රාගය කාලා.
රාග බඩගින්නකින් ඉන්න යක්කුවාගේ මිනිස්සු ටිකක්කේ. ඒ අය යැපෙන්නේ ඒ අය ජීවත් වෙන්නේ රාගය අනුභව කරලා. ලැජ්ජ වෙන්න ඕන. සමාජ මිනිස්සු රාගයෙන් මත් වෙලා රාගය නැමැති ආහාරය මේ අයට දෙනකොට ඒක කාලා මේ අය සැප විඳිනවා, බල සම්පන්න වෙනවා. අද ලෝකේ බල සම්පන්න කවුද? ඔන්න ඔය රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න වුණා කියලා කියන්නේ අධර්මයේ බල සම්පන්න වුණා කියන එකයි. තේරුම් ගන්න. ලෝකෙට වැරදුණු තැන ඔය. ඊළඟට මතක තබා ගන්න අර පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණු ක්‍රෝධය බුදින යකා වාගේ මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඕන කේන්තිය කණ්ඩ. සමාජයේ ප්‍රශ්න ඇති කරලා, අසමගිකම් ඇති කරලා, ගැටුම් ඇති කරලා, ප්‍රශ්න වැඩි කරලා, ඒ ප්‍රශ්න ඒ ගැටලු වැඩි වෙලා යුද්ධ කරනකොට, මරා ගන්නකොට, ගහ ගන්නකොට, බැන ගන්නකොට ඒවා කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අද බල සම්පන්නයි. ලෝකේ බලවත් රාජ්‍යයන් හැටියට හඳුන්වන රටවල් වල ප්‍රධාන ආදායම් මාර්ගය මොකක්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. අවියායුධ වෙළඳාම. ඒ අය ක්‍රෝධය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු. රටවල් අතරේ ප්‍රශ්න ඇති කරවනවා, ජාතීන් අතරේ ප්‍රශ්න ඇති කරවනවා, ආගම් අතරේ ප්‍රශ්න ඇති කරවනවා, බෙදීම් ඇති කරන්න පුළුවන් විදියට බලලා කළුසුදු කියලා හරි කමන්නේ බෙදීමක් ඇති කරවලා, වාසගම් අනුව හරි කමන්නේ බෙදීම් ඇති කරලා ඔවුනොවුන් රණ්ඩු කරන, ගැටෙන, අසමගි බව ඇති කරන දේවල් කරලා දෙපැත්තටම ආයුධ විකුණනවා. ද්වේෂය අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ට අවශ්‍ය ද්වේෂය නැමැති ආහාරය ලෝකින මිනිස්සු ලබා දීලා තමයි ද්වේෂය කන යක්කු ටික පෝෂණය වෙලා තියෙන්නේ, බල සම්පන්න වෙලා තියෙන්නේ. ද්වේෂය බුදින යක්කුවාගේ මිනිස්සු ලෝකේ බල සම්පන්න වුණා කියන්නේ අධර්මයේ බල සම්පන්න වුණා කියන එකයි. දැන් අධර්මයේ බල සම්පන්න වෙලා තියෙන්නේ. ඇයි? පාණ්ඩු කම්බල ශෛලාසනේ වාඩි වුණු යක්ෂයාව තව්තිසාවැසි දෙවියෝ පෝෂණය කළා වගේ වෙලා තියෙන්නේ එකයි. අපි සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත ක්‍රියාමාර්ගයේ ගමු කියන පණිවිඩයයි මම මේ දෙන්නේ. පිටරටවල් වලට සරණාගතයෝ හැටියට ගියපු මිනිස්සු ඉන්නවා. සමහර විට ඒ සරණාගතයෝ හැටියට හරි ඒ අයට ඒ බල සම්පන්න රටවල් වලට පැනලා යන්න පුළුවන්කම ලැබිච්ච එක වුන්ට මහා ශාන්තියක් හැටියටයි වුන් සලකන්නේ. හොඳට හම්බ කරනවා කෝටි ගණන්. ඒ තැන්වල සරණාගතයෝ හැටියට රැඳී ඉන්නේ සමහර විට අපේ රටේ ප්‍රශ්න තියෙන බව පෙන්නලා. අපේ රටට අපට යන්න බෑ, ගහනවා, කොටනවා, මරනවා, ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා අපිට මෙහෙට වෙලා ඉඳ දෙන්න අපිව පරිසම් කරන්න කියලා තමයි සරණාගතයෝ හැටියට ගිහින් ඉන්නේ ගොඩක් දෙනෙක්. ඒ අය ඒ රටවල් වල රස්සාවල් කරලා කෝටි ගණන් හම්බ කරනවා. අපේ රටේ ප්‍රශ්න නැති වෙච්ච ගමන් ඒ රටවල් වලින් ඔවුන්ට නියෝග කරනවා. දැන් ඔබේ රටේ ප්‍රශ්න ඉවරයි, ප්‍රශ්න තියෙන බව පේන්නේ. ඒ නිසා දැන් යන්න. දැන් සරණාගතයෝ හැටියට හිටිය කල් ඇති. එහෙම කිව්ව ගමන් එන්න ඕන අකුලගෙන. අකුලගෙන එන්න තියෙන අකමැත්ත නිසා, ඒ තරමටම ධනය ලැබෙන නිසා මොකක්ද ඒ අය කරන්නේ? ඒ අය සිදු කරන්නේ මුදල් යොදවලා ප්‍රශ්න මතු කරනවා. කලින් කල වරින් වර ප්‍රශ්න ඇති කරෝලා ඒවා පෙන්වමින් අපට තාම ප්‍රශ්න තියෙනවා කියලා පෙන්නපු ගමන් සරණාගතයෝ හැටියට තවත් ඉදිරියට ඉඩ කඩ ලබලා දෙනවා. එතකොට දැන් ඒ වගේ අය පිටරටවල් වල ඉඳලා අවුලවනවා, ගිනි තියනවා.
ඇයි ඒ අයට ඕන ඒකයි. ඒ අයට ඕන අසමගිය. ඒ අයට ඕන තරහව ක්‍රෝධය. ඒක කාල ඔවුන් ශක්තිමත් වෙනවා, යැපෙනවා, බල සම්පන්න වෙනවා. ඒ වගේම තමයි රටේ ජීවත් වන දූපුතුන්, තරුණ තරුණියන්, වැඩිහිටියන් මද්ද්‍රව්‍යවලට යොමු කරලා මද්ද්‍රව්‍ය භාවිතා කරන ජන සමාජය බවට පරිවර්තනය කරලා අනුන් මත් කරලා ඒ මත කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අද ඉන්නවා. මේ රටේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු ඒ මත කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ට ආහාර බෙදනවා, කණ්ඩ දෙනවා. බාර් මුදලාලිලා, ඔබට හමු වෙන බාර් මුදලාලිලගේ හැටි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපේ අහිංසක මිනිස්සු දරු පැටවුන්ට කණ්ඩ දෙන තියෙන සල්ලිත් උස්සගෙන, සමහරකට ගෙදර තියෙන රත්තරන් බඩු උකස් කරලා, හොරෙන් සමහරකට ගෙවල් වල ප්‍රශ්න වැඩි කරගෙන, ගෙදර නඩත්තු කරන්න තියෙන සල්ලි ටික ගුලි ගහගෙන, උරෙන් උර ගැටි පෝලිං වල ඉඳලා අර මද්ද්‍රව්‍ය අරගෙන යනකොට එබඳු මත්වන සමාජයක් ගොඩනගලා ඒ මත කාල යැපෙන යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න වෙනවා. බාර් මුදලාලි යන වාහන කීයක් තියනවද හොයලා බලන්න. කොච්චර ඉඩකඩම් තියනවද, ගෙවල් දොරවල් තියනවද, සල්ලි තියනවද? ඔවුන් තමයි බොහෝ දේවල් තීරණය කරන්නේ රටේ ලෝකේ. ඉතින් කොහොමද මේ රටක් ලෝකයක් ගොඩනගන්නේ? මද්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයක් ගොඩනගලා, ලෝකෙ මිනිස්සු මත් කරලා ඒ මත කාලා යැපෙන යක්කුවාගේ මිනිසුන් බල සම්පන්න කළා කියන්නේ අධර්මය බල සම්පන්න කළා කියන එකයි. ඊළඟට ජන සමාජයේ ජීවත් වෙන ළමයි, තරුණයෝ, වැඩිහිටියෝ මෝඩයෝ බවට පරිවර්තනය කරලා, මෝඩකම ඉස්මතු කරලා, ඒ මෝඩකම අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සු ඉන්නවා. ඒ අයත් බල සම්පන්නයි. ළමයි මෝඩ ළමයි බවට පත් කරන වැඩපිළිවෙල තියෙනවා ක්‍රියාත්මකව. පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ක්‍රීඩාවල යෙදිලා ඉන්න දරුවෝ ටික පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට තියෙන වැඩේ මොකක්ද මේකෙන්? රටට තියෙන වැඩේ මොකක්ද මේකෙන්? මේකට ඇබ්බැහි වෙලා, මේකට යොමු වෙලා ඔබ පැය 7-8 රෑ නොනිදා, සමහරක් විට ගෙවල් වල ප්‍රශ්න වැඩි වෙලා, අද කොච්චර ප්‍රශ්නද මේ පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩාවලට ඇති කරගත් ඇබ්බැහි නිසා. අපේ රටේ දරුවෝ දෙමව්පියෝ මරපු තැන් වාර්තා වුණා. ලෝකයේ දෙස බලන්න. ළමයි දෙමව්පියන්ව මැරුවා. දෙමව්පියෝ අතින් දරුවෝ මැරුණා. දරුවෝ සියදිවි නසා ගත්තා. දෙමව්පියෝ සියදිවි නසා ගත්තා. ගෙවල් වල ප්‍රශ්න වැඩි වුණා. හැබැයි එබඳු අඥාන දරු පිරිසක් ගොඩනගලා පරිගණක ක්‍රීඩා, දුරකථන ක්‍රීඩා පැය 7-8 ක්‍රීඩා කරන තත්වයකට මෝඩයෝ බවට පත් කරලා, ඒ මෝඩකම කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු අතිශයින් බල සම්පන්නයි. අතිශයින් බල සම්පන්නයි. අනිකුත් කාරණත් එහෙම තමයි. ඔබට අන්තට්ටු පලන්දන, ඔබව ගොනාට අන්දන, ඔබව මෝඩයෙක් බවට පරිවර්තනය කරලා ඒ මෝඩකම කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ව අපි බල සම්පන්න කරලා තියෙනවා. ඒ නිසා ඒ අධර්මය බල සම්පන්න වෙලා. දැන් එතකොට හිතන්න, රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න කළා කියලා කියන්නේ අපි අධර්මය බල සම්පන්න කළා කියන එකයි. ක්‍රෝධය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ව බල සම්පන්න කළා කියන්නේ අපි අධර්මය බල සම්පන්න කළා කියන එකයි. මත කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන් බල සම්පන්න කළා කියන්නේ අපි අධර්මය බල සම්පන්න කළා කියන එකයි. මෝඩකම කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සු බල සම්පන්න කළා කියන්නේ අධර්මය බල සම්පන්න කළා කියන එකයි.
ඒ රාගය කාලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ට ආහාර බෙදන්ඩ ඔබ රාගෙන් මත්තුනා කියන්නේ ඔබ අධර්මය ශක්තිමත් කලා කියන එකයි. ක්‍රෝධය කාලා යැපෙන ශක්තිමත් වන යක්කුවාගේ මිනිස්සු ඉස්සරහා කේන්ති අරගෙන ද්වේෂය ඇති කරගෙන තරහ ඇති කරගෙන ඔවුන්ට කණ්ඩ දුන්න කියන්නේ ඔබ අධර්මය ශක්තිමත් කලා කියන එකයි. මතකාල යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ට බලය දෙන්ඩ ශක්තිය දෙන්ඩ ඔබ මත්තුනා කියන්නේ අධර්මය ශක්තිමත් කලා කියන එකයි. මෝඩකම අනුභව කරලා යැපෙන යක්කුවාගේ මිනිස්සුන්ට ශක්තිමත් වෙන්න ඔබ මෝඩ වුණා කියන්නේ අධර්මය ඔබ ශක්තිමත් කලා කියන එකයි. ඒ නිසා මේ පෝදා දම් දෙසුමෙන් අපේ රටට ජාතියට ලෝකයට මතක් කරන්නේ හඬනගන්නේ එක්වෙන්ඩ සමගිවෙන්න මේ හැමෝම බලන්නේ ඔබේ රාගය කාල යැපෙන්න ඔබේ ද්වේෂය කාල යැපෙන්න ඔබේ මත කාල යැපෙන්න ඔබේ මෝඩකම කාල යැපෙන්ඩ. ඒවයින් යැපෙමින් ඔවුන් බල සම්පන්න වෙනවා අධර්මය ශක්තිමත් වෙනවා. එනිසා පුංචි පුතේදුවේ තරුණ අය වැඩිහිටි අය ඔබට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් මතක් කරන්නේ. අපි මේ අධර්මය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නවත්තමු. ඒ සඳහා අත්වැල් බැඳගන්ඩ. ඒ සඳහා වීර්යපදවන්ඩ. තවතිසා වැසි දෙවියෝ මේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ වාඩිවෙච්ච ක්‍රෝධය බුදින යකා පෝෂණය කලා වගේ අපි මෙච්චර කාලයක් මේ යක්කුවාගේ මිනිස්සුන්ව පෝෂණය කලා දැන් ඇති. ඔවුන් බලසම්පන්න වනේ ඔබ නිසයි. ඒ නිසා දැන් කළ යුතුව පවතින දේ. සක්‍ර දේවේන්ද්‍රයා ගත්ත බුද්ධි ගෝචර උපක්‍රමය භාවිතා කරමු. යක්ෂයට කණ්ඩ දුන්නේ. කන්න නොදුන්නු තැන යක්ෂයා දුර්වල වුණ අතුරුදහන් වුණා. රාගය කන යක්කුන්ට රාගය නොදීමු. ද්වේෂය කන යක්කුන්ට ද්වේෂය නොදීමු. මත කන යක්කුන්ට මත නොදීමු. මෝඩකම කන යක්කුන්ට මෝඩකම නොදීමු. අපි බුද්ධිමත් වෙමු. රාගය පාලනය කරමු. ද්වේෂය පාලනය කරමු. මදය පාලනය කරමු. මෝහය පාලනය කරමු. හිත රැකගමු. ධර්මයට අනුගත වෙමු. පන්සිල් සුරකිමු. සදාචාරය අගයමු. අධර්මය පරාජයට පත් කරමු. ධර්මය ඉස්මතු කරමු. එවිට ඔබට අපට අපේ අනාගතයට සුවපත්භාවය ලබා ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතීවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කාන්ති විජේසිංහ සහ චරිත් උදිත් යන පුතාලා ඇතුළු පවුලේ පිංගුතුන් එකට එකතු වෙලා ඒ ඇත්තු බලාපොරොත්තු වන පරිදි උපන්දිනය සමරන කාන්ති විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඒ වගේම චරිත් පුතාට උදිත් පුතාට ආශිර්වාදයේ පිණිසත් ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට ජයමග කාර්ය මණ්ඩලයට පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කාන්ති විජේසිංහ මහත්මිය නමින් මිය ගිහිලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාතීත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝටමත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වාසනා වේවා. මියගිය ඥාතීන් දෙවියන් වගේම අපටත්
සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි නිවන් ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. උතුම් වප්පුර පස්වලස්සක පෝදිනේ ජයමග රූපවාහිනිය ඔබ වෙනුවෙන් සමීප කරන සදහම් විකාශයේ පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතා හරවත් ධර්මානුශාසනාවක් තමයි ඒ ආකාරයෙන් නිමාවට පත් වුණේ. මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සැදැහැති කල්යාණ මිත්‍ර දායකත්වයේ දරුවේ කාන්ති විජේසිංහ සහ චරිත් උදිත් යන පුතණුවන් විසින්. එසේනම් අප සූදානම් අද දවසේදී ජයමග රූපවාහිනිය තුළින් ඔබට සමීප කරන්නට හරවත් අර්ථාන්විත ධර්මදේශනාවන් ජයමග රූපවාහිනී පරිශ්‍රයේ සහ වැවුට දොඩම් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ සිට සිදු කරන ලද සජීවී පටිගත කිරීම ලෙස රැඳෙන්න ආරාධනා කරනවා දවස පුරාවටම ජයමග රූපවාහිනියත් සමගින්. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.